live at 12. ආයුබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර පුවත් විකාශය live at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. හඳුනා නොගත් පළඟැටි උවදුර හම්බන්තොටටත් පැතිරේ. ඉඩමට එන වෙලාවේ දැක්කා ගස් කුරුඳු ගසලත් නවාගෙන ඉන්න තරමට හිටිය ලක්ෂ ගානක සේනාවක්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමේ දිනය ජුනි 8 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. ඒ අයදුම්පත් බාර ගැනීම 3 වෙනි දින අවසන් කිරීමට නියමිත තිබුණත් අපි දීර්ඝ කරලා තියෙනවා ජුනි මාසේ 8 වෙනිදා දක්වා. රාත්‍රී කාලයේ නිවෙස්වලට ඇතුළු වන පුද්ගල කණ්ඩායමක් සොයා මෙහෙයු. කෙනෙක් අල්ලගෙන හිටියේ. ඊට පස්සේ යනකොට සම්පූර්ණම කකුලේ ඇඟිලි ටික තුවාලයි. ඇඳිරි නීතිය මැද පොසොන් සූදානම. නිසර්ගා ඉන්දියාවෙන් නේපාලයට කඩාවදී. Rules blown away. Witness දිවයින පුරා අද සහ හෙට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ඊයේ රාත්‍රී 10ට පැන වූ ඇඳිරි නීතිය ලබන සෙනසුරාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක වන බවයි. හෙටට යෙදී පොසොන් පොහොය හේතුවෙන් අනවශ්‍ය මහජන ඒකරාශීවීම් වැළැක්වීමේ අපේක්ෂාවෙන් මෙලෙස ඇඳිරි නීතිය පැනවුවා. ඒ අනුව අද රටපුර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කළා. මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනය කළේ සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි පැය 24 පුරා මාර්ග බාධක යොදා පුද්ගලයින් සහ වාහන පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි. ඇඳිරි නීති කාල සීමාව තුළදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් අවසර ලබා දී ඇති අතර මේ නිසා අත්‍යවශ්‍යම කටයුත්තකට හැර දිවසින් හෝ නවාතැන්ගෙන සිටින ස්ථානවලින් බැහැරට නොයන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර නොවැළැක්විය හැකි හේතුවක් නිසා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල එළඹෙන 6 වන සෙනසුරාදා වසා තැබෙන බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. COVID-19 රෝගීන් 66 දෙනෙක් ඊයේ දිනය තුල වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1749 දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 35 දෙනෙක්ම විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින්. මේ වන විට වාර්තා වී ඇති COVID-19 රෝගීන් 1749 දෙනාගෙන් 902 දෙනෙකු දිවයිනේ රෝහල් 11ක ප්‍රතිකාර ලබනවා. තවත් පුද්ගලයින් 66 දෙනෙකු COVID-19 ආසාදිත බවට සැකපිට දිවයිනේ රෝහල් කිහිපයකම පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. රෝගීන් 836 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 11ක්. ඊයේ වාර්තා වූ රෝගීන් 66 දෙනාගෙන් 14 දෙනෙකු බංග්ලාදේශයෙන් මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිසක්. තවත් රෝගීන් 19 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිසක් වන අතර මින්නේරිය සහ ත්‍රිකුණාමලේ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි කුවේට් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකුද ඊයේ වාර්තා වූ රෝගීන් අතර වෙනවා. අනෙක් රෝගීන් 31 දෙනාම වාර්තා වී ඇත්තේ මුලංකාවිල් කන්දකාඩු සහ මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි නෞක හමුදා සමාජිකයින් අතරින්. මේ අතර වාද්දුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 17 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත් යාමට නියමිතයි. අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 11669 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටත් ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයන් 5257 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර බම්බලපිටිය දුම්රිය ස්ථානයේදී අද PCR පරීක්ෂණ පැවැත්වුණා. ඒ කොළඹ මහනගර සභාවේ අහඹු නියැදි ලබා දීමේ වැඩසටහන යටතේ. දුම්රිය ස්ථානයේ වැඩ කරන පුද්ගලයන් සහ අවට වතුවල වැඩ කරන පුද්ගලයන් සහ දුම්රිය ස්ථානය පිරිසිදු කරන්නන් 40 දෙනෙක්ගේ PCR පරීක්ෂණ දැන් සිදු කරනු ලබනවා. ගිය මාසේ පුරාටම සිදු කරපු ප්‍රජා සම්ප්‍රදාය PCR පරීක්ෂණ වලින් එකම රෝගියෙක්වත් හඳුනා ගැනීමට හැකි වෙලා නැහැ. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් හෙට පැවැත්වෙනවා. මේ අතර
පොසොන් පොහොය වෙනුවෙන් බොහෝ ප්‍රදේශවල සැරසිලි සිදු කරන ආකාරයක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ පොසොන් පොහොය වෙනුවෙන් දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවයි. හෙටට යෙදී තිබෙන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඓතිහාසික මිහින්තලය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය පොසොන් උත්සවය අද හෙට සහ අනිද්දා යන තෙදින පුරා පැවැත්වෙනවා. අද රාත්‍රියේ මිහින්තලය ආලෝක පූජාව පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙට ආලෝක පූජාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ වැඩමවීමෙන් හෙට ආරම්භ වන රාජ්‍ය පොසොන් උත්සවයේදී සමරු මුද්දරයක්ද නිකුත් කෙරෙනවා. මෙවර වෙනදා වගේ මිහින්තලා කන්ද තරණය කිරීමට ඔබට හැකියාවක් නැහැ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවලා වසර 2328ක් සපිරීම නිමිති කරගෙන උන්වහන්සේගෙන් ලැබුණු දායාදයන්ට කෘතෝපකාර දැක්වීමක් තමයි මේ සතිය පුරාවටම අපි සිද්ධ කරනු ලබන්නේ. විශේෂයෙන් මේ නිරෝධාන නීති රීති යටතේ රජයේ දෙන උපදෙස් දුරස්ථ භාවයේ රඳවා ගනිමින් තමන්ගේ නිවසේ ඉඳලා පුද පූජාවන් පවත්වන්නට. මේ අතර හෙටට යෙදෙන පොසොන් පුරපසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අපේ ස්වර්ණවාහිනී ස්වර්ණ වර්ණ පොසොන් වැඩසටහන හෙට දවස පුරා ඓතිහාසික සෝමාවතිය පුදබිමේ සිට මෙවරත් ගෙනීමට සියලු කටයුතු සූදානම්. මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැරසිලි සිදු කරන ආකාරයත් දක්නට ලැබුණා. අස්ගිරි මහා විහාර කාරක සංඝ සභික පූජ්‍ය වඳුරාගල ධම්මානන්ද හිමියන්ගේ උපදෙස් මත ඉබ්බාගමුව තලංගමුව පුරාණ වලකම්බා රජමහා විහාරයේ පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයකට සූදානම් වන ආකාරයයි මේ. මේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පොසොන් සූදානමයි. මේ අතර මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර පොසොන් උත්සවය නිවෙස් තුළටම වී ආගමික වතාවත් සිදු කරමින් සැමරීම උචිත බවයි. මේවර පොසොන් පෝය දිනයෙත් ඔබ ගත කරන්න වන්නේ ගෙදරමයි. මේ මිහිඳු හාමුදුරන් වහන්සේගෙන් ගොඩනැගුණු සංස්කෘතිය අප රටේ ඇද වැටුණා. රටේ විනය පිරිහි ගියා. දැන් රටේ වාසනාවකට දසරාජ ධර්මයේ ගරු කරන සතර සංග්‍රහ වස්තු වලට නැඹුරුණු රාජ්‍ය නායකත්වයක්, ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබන පාලන ක්‍රමයක් අපට දකින්නට ලැබෙනවා. ඒ නිසා ඒ නායකත්වයේ සමග අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. නැවතත් අපේ රටේ ඒ සැබෑ මිහිඳු සංස්කෘතිය ගොඩනගා ගැනීමට පුළුවන් වෙයි කියලා. මේ අතර යුද හමුදා පොසොන් කලාපය බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා මුලස්ථානය අසලදී ඊ රාත්‍රී විවෘත කෙරුණා. මේ අතර මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. COVID-19 වෛරසය ආසාදනය වී ලෝපුරා සුවය ලැබූ සංඛ්‍යාව මේ වන විට 31 ලක්ෂය ඉක්මවා තිබෙනවා. කෙසේ වෙතත් ගත වූ දිනේදීත් ලෝපුරා නව ආසාදිතයින් 5900කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලෝපුරා දිව්‍ය හිමි වූ සමස්ත සංඛ්‍යාව මේ වන විට 3,88,000 ඉක්මවා තිබෙනවා. සමස්ත ආසාදිත සංඛ්‍යාව 65,73,000ට අධික වන අතර තවමත් සක්‍රිය මට්ටමේ පවතින්නේ 30,14,994ක් පමණයි. තවමත් COVID-19 වෛරසයෙන් බැටකන ඇමරිකා එක්සත් ජනපදයෙන් ගත වූ දිනේදීත් නව ආසාදිතයින් 20,500කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාව අනුව පළමුවෙනි තැනට පත්වෙමින් ඊයේ දිනේදීත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ ඇමරිකාවෙන්. මේ අතර ට්‍රම්ප් පරිපාලනය COVID-19 වෛරසය මර්ධනයට එන්නතක් නිපදවීම වෙනුවෙන් ආයතන 5ක් තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියාව, ස්පාඤ්ඤ, බ්‍රිතාන්‍ය සහ ඉතාලිය යන රටවල් තවමත් ආසාදිතයින් වාර්තා වීම අනුව ඉහළින් සිටිනවා. ගත වූ දිනේ ස්පාඤ්ඤයෙන් එක් මරණයක් පමණක් වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර බ්‍රසීලයේ ආසාදිතයින් සහ මරණ වාර්තා වීම ඉහළ ගියත් පනවා තිබූ සීමා ලිහිල් කිරීමට පියවරගෙන තිබීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
මෙක්සිකෝවෙන් ගෙවුණු පැය 24දී වාර්තාගත අන්දමින් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග ආසාදිතයින් ලක්ෂය ඉක්ම වූ 14 වෙනි රට බවට මෙක්සිකෝව පත් වුණා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය හයිටි රාජ්‍යයේ වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන බව සඳහන් කළා. ඒ එරට රෝගය ව්‍යාප්ත වීමේදී අවධානමට ලක්විය හැකි ජනගහනයක් වෙසෙන නිසා බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. රටපුරා ත්‍රිපෝෂ හිඟයක් පවතින බවත් එම ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවන බවටත් රජයේ පෞල් සෞඛ්‍ය සේවා සංගමය චෝදනා කරනවා. මේ අතර ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාව පහළ යෑමත් සමග යම් ගැටලුවක් මතුවද සමස්තයක් ලෙස රට තුළ හිඟයක් නිර්මාණය වී නොමැති බවයි. අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදීද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වුණා. මෙරට ගර්භණී මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් පෝෂණ අතිරේකයක් ලෙස රජය විසින් ත්‍රිපෝෂ නොමිලේ ලබා දෙනවා. රජයේ නියමයන්ට අනුව ත්‍රිපෝෂ ලබා දීම සිදුවන්නේ සියලුම ගර්භණී මාතාවන්ට දරු ප්‍රසූතියෙන් පසු මාස 6ක් ගතවනතුරු කිරිදෙන මව්වරුන්ට සහ මාස 6කට වැඩි අඩුබර සහිත දරුවන් සඳහා පමණයි. එහිදී මාස 6කට වැඩි අඩුබර දරුවන් සඳහා වසර 5ක් ගතවනතුරු ත්‍රිපෝෂ පෝෂණ අතිරේකය ලබා දිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වී ඇත්තේ. කෙසේ වෙතත් පසුගිය කාලවකවානුව තුළ ත්‍රිපෝෂ හිඟයක් පිළිබඳව අවස්ථා ගණනාවකදීම අදහස් පළ වුණා. මේ ත්‍රිපෝෂ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අතට එන්නේ සමහර විට මාසයක් හැර මාසයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තහම පෙබරවාරි මාසයේ ත්‍රිපෝෂ ලැබීමෙන් අනතුරුව තව වෙනකල් ගාල්ල දිස්ත්‍රික්කයේ ත්‍රිපෝෂ ලැබීම සිද්ධ වෙලා නැහැ. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගත්තහම පෙබරවාරි මාසයට හිමි ත්‍රිපෝෂ ප්‍රමාණය තමයි මේ මාසයේ ලැබිලා තියෙන්නේ. බහුතර දිස්ත්‍රික්කවල මැයි මාසයේ ත්‍රිපෝෂ දෙන්න ඇවිල්ලා නැහැ. ත්‍රිපෝෂ ලැබීමේ ක්‍රමවේදයේ තියෙන ගැටලුකාරී තත්ත්වයක්. අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන සමග අදහස් පළ කරමින් ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා දැක්වුවේ මෙවැනි අදහසක්. ඇයි මෙවැනි හිඟයකට මඟ පෑදී තියෙන්නේ? සංගණ මේක හිඟයක් නෙවෙයි කොවිඩ් ප්‍රශ්නේ නිසා පෞගේ දවස්වල අපි 150ක නිෂ්පාදන ධාරිතාව 150ක් දක්වා අපි අඩුවෙන් තමයි වැඩ කරේ. අපිට මාසිකව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ඇනවුම් කරන ඉල්ලුම් ප්‍රමාණය සාමාන්‍යයෙන් ලක්ෂ 15වත් ලක්ෂ 18ක් විතර ග්‍රෑම් 750 බෑග්ස් අපෙන් ඉල්ලනවා. ඒ අනුව ගිය පෙබරවාරි සහ මාර්තු මාසවල මම ලක්ෂ 10 ප්‍රමාණයක් නිෂ්පාදන කටයුතු කරා මගේ කර්මාන්තශාලාවේ. අපි ලක්ෂ 12ක වගේ ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන් 100%ක්ම ගාලු දිස්ත්‍රික්කයට අපි යවලා තියෙනවා. 160 ගාණක් නුවරඑළිය දිස්ත්‍රික්කයට යවලා තියෙනවා. මේ දිනවල බඩේරුඟු වල පොඩි හිඟයක් පවතිනවා. මම මිල ගැනීම කැඳවල තමයි මේ බඩේරුඟු ලබා ගන්නෙ. රජයේ රුපියල් 55ක ස්ථාවර මිලක් දාලා තියෙනවා බඩේරුඟු මිලදී ගන්න සඳහා. ඒ රුපියල් 55 මිලට වැඩිය රුපියල් 65 75 වගේ මිල ගණන් වලට ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා ටෙන්ඩර්. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින ටෙන්ඩර් පටිපාටියේ ගැටලුකාරී තත්වයන්ට අද දින නිසි විසඳුමක් ලැබෙනු ඇතැයි Taman අපේක්ෂා කරන බවයි. ක්‍රමවේද හිර වෙලා තියෙනවා නම් ටෙන්ඩර් පටිපාටි හිර වෙලා තියෙනවා නම් මේකට ඉක්මන් විසඳුමක් දෙන්න ඕනේ. අපි එතනට බහැලා එතනට ගිහිල්ලා කෙලින්ම කියමු මොකද්ද දෙන්න පුළුවන් විසඳුම කියලා. මේ මාසේ 20න් පස්සේ ටෙන්ඩර් දෙකක් අපේ ගියා. ඒ දෙකේ ප්‍රශ්නේ අපි අමාත්‍යාංශ ලේකම්වරිය සහ විශේෂ දරු අමාත්‍යතුමියත් එක්ක අපි ඉදිරිපත් කරලා තිනවා ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයට. ඊයේත් කැබිනට් එකේ මේක සාකච්ඡා වුණා. අද දවල් 10 විතර වෙනකොට මේකට සාර්ථක විසඳුමක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. කොහොමද ඔබ විශ්වාසය පළ කරනවා අද දවස් වෙනකොට මේ සම්බන්ධයෙන් විසඳුමකට එන්න පුළුවන්කම ලැබෙයි කියලා? ඔව් මිලදී ගැනීමේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක විසඳ ගන්න තමයි අපි මේ උත්සාහය දෙන්නේ. කොවිඩ් වසංගතය සඳහා වෙන් කළ රෝහල්වල කාර්ය මණ්ඩල නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්ද සඳහා අයදුම් කළ යුතු දිනය ජූනි 8 දක්වා දීර්ඝ කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ එම කොමිසමේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කළා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය පාලනය සඳහා රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලයට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල MOH කාර්යාලවල ඒ වගේ සේවයේ නියුතු නිලධාරීන් වෛද්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෞල්‍ය සෞඛ්‍ය සේවා නිලධාරීන් සියලුම දෙනා අපි තපෑලෙන් ඡන්දය දීමට අයදුම් කරන ලෙස ඉල්ලා තියෙනවා. ඒ අයදුම්පත් බාර ගැනීම 3 වෙනි දින අවසන් කිරීමට නියමිතව තිබුණත් ඒ sannivedana ගැටලු නිසා එම දිනය අපි දීර්ඝ කරලා තියෙනවා ජූනි මාසේ 8 වෙනිදා දක්වා.
අපි කියනවා 8 වෙනිදාත් සකස් කරන අයදුම්පත් එදාම හෝ අඩුම වශයෙන් 9 වෙනිදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගෙනල්ලා බාර දෙන්න කියලා. දැවැන්ත රැස්වීම් පැවැත්වීමෙන් වළකින ලෙස යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා පොකට් රැස්වීම්, වතු රැස්වීම් තියෙනවනම් ඒ අතරත් දුර තියෙන්න ඕනේ 20යි ප්‍රමාණය. පාසල් පන්ති කාමරයේ සමාන ගොඩනැගිල්ල ගෙන්නනම් පුටු 30ක් පමණක් තියලා 30 දෙනෙක් පමණක් වාඩි කරලා කතිකයෝ 3 දෙනෙක් සමග රැස්වීම පවත්වන්න පුළුවන්. අපි අද සිට තවත් ඉල්ලීමක් කරා අපි ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටින මහනගර සභාවල, නගර සභාවල, ප්‍රාදේශ සභාවල සභාපතිවරුන්ට, නගරාධිපතිවරුන්ට, නියෝජ්‍ය නගරාධිපතිවරුන්ට, උපසභාපතිවරුන්ට ඒ තනතුරු වලින් නිවාඩු ගන්න කියන එක තදින්ම ක්‍රියාත්මක වෙනවා කියලා රාජ්‍ය දේපොළ පාලනය පිළිබඳව අපි සම්පූර්ණයෙන් ක්‍රියා කරනවා. අංක ලබා දීම පිළිබඳව තීරණය වෙන්නේ ලබන සඳහා ව්‍යවස්ථාපිත කටයුතු කරන්නේ සඳහා. ඇතැම් පාර්ශව පවසන අන්දමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතින් කිසිදු ආකාරයක මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. බිලියන 2000ක මුදල් ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති බවට පසුගිය දිනවල පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්. ඔය මුදල් අට්ටු ගැසීම පිළිබඳ මතය නිවැරදි අවබෝධයකින් කරන එකක් නෙමෙයි. මොකද මොන මුදල්ද කියලා කියන්නේ. මුදල් කියන්නේ කාසියා නෝට්ටු විවහාරයේ පවතින මුදල්ද? එහෙම නැත්නම් කාසියා M1 කියන පටු මුදල්ද? M2 කියන පුළුල් මුදල්ද? M2B කියන ඒකාබද්ධ මුදල්ද මොනවද කියලා කියන්නේ. දැන් මට කියන්න තියෙන එක දෙයයි. මොකද මේ කිව්වට තේරෙන්නේ නැති නිසා හැමදාමත් අහන හන්දා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වුණාට පස්සේ මහා බැංකුව අධිපතිවරයෙක් පත් කරලා තියෙනවනේ. දැන් මුදල් නෝට්ටුවක අත්‍යවශ්‍ය කරුණු දෙකක් තියෙනවා කියලා ඔබතුමාලා දන්නවනේ. එක මුදල් අමාත්‍යතුමාගේ අස්සනක් තියෙන්න ඕනේ. දෙක ශ්‍රී ලංකා මහා බැංකුව අධිපතිගේ අස්සනක් තියෙන්න ඕනේ. කවුරු හරි කෙනෙකුට මම අභියෝග කරන ඔය කියන බිලියන 2000 අත්තු ගහලා තියෙනවා අලුතෙන් කියලා කියන අයට එක නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අස්සම් කරපු එක නෝට්ටුවක් පුළුවන් නම් පෙන්වන්න කියලා. එතකොට ප්‍රශ්නේ ඉවරනේ. මහ බැංකුවේ මුදල් නෝට්ටුවක් අච්චු ගැව්වහම අනිවාර්යෙන් අස්සම් දෙකක් තියෙනවා කියලා ඔබත් මමත් රටත් පිළිගන්නවා. මේ මහ බැංකුව අධිපති සහ මේ මුදල් ඇමතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි මහාචාර්ය WD ලක්ෂ්මන් කියන අස්සම් දෙක තියෙන මුදල් නෝට්ටුව පුළුවන් නම් පෙන්වන්න අලුතෙන් නිකුත් කරා නම් ඒ දෙන්න අස්සම් කරලා තියෙන්න ඕනේ. එම නෝට්ටු කොහෙටද ගියේ ඇමතුමා? තියෙනවනම් පෙන්වන්න කියලා මම කියන්නේ. ඉදිරි මහමැතිවරණයේදී සටන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ විපක්ෂයේ කණ්ඩායම් අතර නොව විපක්ෂයේම කැඩී ගිය කණ්ඩායම් අතර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉදිරි මැතිවරණයේදී එම දෙපාර්ශවයෙන් හොඳම පරාජිතයා තේරීපත් වනු ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න ඉතාමත්ම ඓතිහාසික තීන්දුව නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාලා ඒ වගේම NGO නැඩය සහ දෙමළ ඩයස්පෝරාවේ බලාපොරොත්තු සුන්වෙච්ච ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මේ සියලු දෙනා හරියට ගල් රෝලකට හවුවෙලා චප්ප වෙච්ච පිරිසක් බවට පත් වුණා දීපු ඒ ඓතිහාසික තීන්දුවත් එක්ක. එතනින් අදහස් වෙන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් සනාථ කර ඒ වැඩපිළිවෙල හරි ඒ ආකාරයට තමයි මේ රට තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ නායකත්වයක් හැටියට කියන එක පැහැදිලිවම අවබෝධ වුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා දැන් පොහොට්ටුවට තරංගයක් නැහැ. හැබැයි දැන් තරංගයක් තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ තරංගයක් තියෙන කණ්ඩායම බවට පත් වෙලා තියෙන්නේ හොඳම පරාජිතයා කවුද කියන එක තෝරා ගැනීමේ තරංගයක්. මේ තරංගයට දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාද හොඳම පරාජිතයා, සජිත් ප්‍රේමදාසද හොඳම පරාජිතයා කියලා එළඹෙන මහ මැතිවරණයේදී තෝරා බේරාගෙන මේ රටේ ජනතාව ඉතාමත්ම හොඳ තීන්දුවක් දෙයි. සමගි ජනබලවේගයට එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් සමග කිසිදු තරංගයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමින්
මැතිවරණය පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා ලබා දුන් නඩු තීන්දුව පිළිබඳවත් ඒ මහතා අදහස් පළ කළා. අපිට තීන්දුවක් පක්ෂද විපක්ෂද කියන කාරණේ නෙමෙයිනේ අපිට වැදගත් වෙන්නේ. හරි? අපි දැන් මම නීතිඥයෙක්. අපි නඩු කතා කරලා දිනලා තියෙනවා නඩු පෙරදිලා තියෙනවා. වැදගත් වන්නේ ඒ තමන් විශ්වාස කරන නීති තර්ක අධිකරණය වෙත ඉදිරිපත් කළා. අධිකරණයෙන් දෙන තීන්දුව සියලු දෙනාම බාර ගැනීම. ඒ නිසා අපිට කිසිම ගැටලුවක් නැහැ. මීට කලින් අපි නඩු දිනලා තියෙනවා. මීට කලින් අපි නඩු පරාද වෙලා තියෙනවා. දැන් මේ නඩුවේ මම ඔබට කලින් සඳහන් කරා වගේ මේ නඩුවේ මතු පිටින් පරාජයක් කියලා පෙනුණා. අනෙක් අතට මැතිවරණ දිනය හා සම්බන්ධ ප්‍රශ්නය ගැන විශාල ප්‍රගතියක් නැත්නම් යම් එකඟතාවයක් සමතයක් ඇති වුණා. එනම් ප්‍රශ්නය අවසන් වනතුරු මැතිවරණයේ සෞඛ්‍ය විධිවිධාන වලට යටත්ව පවත්වනතුරු මැතිවරණය සඳහා වූ ප්‍රමාණවත් කාලයක් මැතිවරණ කොමිසමටත් රටේ පුරවැසියන්ටත් ලබා දෙනවා. ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක තරගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ ඡන්ද ඉල්ලන කට්ටිය විතරයි. සමාජිකත්වය ප්‍රතිපත්ති ඔවුන්ගේ හදවත අපිත් එක්ක තියෙන. තාමත්ම පුංචි කණ්ඩායමක් මේ අද මේ අලිය ලකුණෙන් ඡන්ද ඉල්ලන්නේ. ඔවුන්ගේ ලයිස්තු වල ඉන්නේ පොඩි ළමයි. ප්‍රාදේශ සභා පරාද වෙච්ච අය. සිරිකොත් කාර්යාලයේ සේවකයෝ. කීප දෙනෙක් විතරයි ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය අය. මේ මැතිවරණය අපි ජයග්‍රහණය කරනවා. අපිට ලොකුම වාසිය තමයි අපේ එක්සත් ජාතික පක්ෂයේ අපකීර්තියට පත් කිරීමට හේතු වෙච්ච චරිත කීපයක් දැන් අපෙන් ඈත් වෙලා තියෙනවා. ජනතාව එක දන්නවා. කුරුණෑගල මාවනැල්ල ආදී ප්‍රදේශවලින් වාර්තා වූ පළඟැටි උවදුර මෙවන විට මෙරට තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පළඟැටි උවදුර සම්බන්ධයෙන් දැනුම් දීමට කෙටි දුරකථන අංකයක්ද හඳුන්වා දී ඇති බවයි. කුරුණෑගල මාවතගම මාවනැල්ල වැලිගල්ල ආදී ප්‍රදේශවලින් පසුගිය දිනවල වගාවන්ට විශාල හානි කරන පළඟැටි උවදුරක් වාර්තා වුණා. මෙම පළඟැටි උවදුරට මුහුණ දුන් ගම්වාසීන් පැවසුවේ මෙම පළඟැටියා එළවලු පළතුරු මෙන්ම වල් පැලෑටිද ආහාරයට ගන්නා බවයි. කෙසේ වෙතත් මෙරටින් හමුවන මෙම පළඟැටියන් මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ව්‍යාප්ත වී ඇති කාන්තාර පළඟැටි උවදුර නොවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා. මේ අතර මෙම පළඟැටියන් පළමු වරට පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද හඳුනා ගැනුණා. අප වාර්තාකරු පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශයෙන් මෙම පළඟැටි උවදුර වාර්තා වූ බවයි. වලස්මුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ මෙම උවදුර පැතිර යන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා. මේ පළඟැටි විශේෂය දැක්කේ දැන් සති දෙකකට විතර කලින් ගස් කුරුණු ගස්වලත් නවාගෙන ඉන්න තරමට හිටිය ලක්ෂ ගානක සේනාව. ඒ වෙලාවෙ ඉතින් වගාවට හානි කළා තිබුණේ නැහැ. නමුත් ඔය වල්පැලෑටි ಜಾති කාලත් තියෙන දැක්කා. නමුත් ඒ හානියක් එහෙම දැක්කේ නැහැ. නමුත් මේක මාධ්‍යෙන් දැක්කට පස්සේ මේ සත්තු විශේෂය පෙන්නනෝ දැක්කට පස්සේ තමයි මේක අවධානය යොමු වෙලා මම ඒක දැනුම් දුන්නේ මේ සත්තු ඉන්නවයි කියන එක. මේ අතර මේ පළඟැටියන් පෙරේදා මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේ පොල් වගා භූමියකින්ද හමු වුණා. පේරාදෙණිය කෘෂිකර්ම පරීක්ෂණ ආයතනයට මේ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු එහි නිලධාරීන් ඊයේ එම ස්ථානයට පැමිණියා. ඒ වන විටත් පළඟැටියන් එහි සිට නැහැ. අප වාර්තාකරු පැවසුවේ ගම්වැසියන් පලිබෝධනාශක ඉසීමෙන් පසු පළඟැටියන් දක්නට නොලැබුණු බවයි. මේ පොල්ලතු එහෙම අහුලනකොට මේ සත්තු ගොඩක් හිටියා මේ පැන පොඩි ගස්වල මේ රංචු පිටින් එහෙම එකතු වෙලා හිටියා. ඒක මේ මිස්කිනුට පපුව දැවදිලා බැලුව බලනකොට කුංගෝ හිටියා ඒ විදිහටම. තෙල් ගහලා ගියා බලනකොට නැවත එතන නෑ එකෙක්ව. මේ අතර මෙම පළඟැටි උවදුර සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින අතර ඒ සම්බන්ධව දැනුම් දීමට කෙටි දුරකථන අංකයක්ද හඳුන්වා දී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් WMW වීරකෝන් මහතා පැවසුවේ 1920 කෙටි දුරකථන අංකයෙන් මෙම පළඟැටි උවදුර පිළිබඳව ජනතාවට තොරතුරු දැනුම් දිය හැකි බවයි. දැන් මේ අවස්ථාවේ සිදුවෙන්නේ ඊට තවත් අවට තියනවාද ඒ වගේ ගහන තියනවාද නැත්නම් පළඟැටි හානිය උග්‍ර වෙලා තියෙනවද කියන එක බලන එක අපිට දැනුම් දෙන්නේ යම් කිසි විදිහකින් ඒ වගේ අධික ලෙස ගහණේ වැඩිවීමක් තියෙනවද කියන එක උදාහරණ සේවය 1920 වැඩසටහන යටතේ 1920 දුරකථන අංකයට දැනුම් දෙන්න පුළුවන්. යම් කිසි විදිහකින් හැංගී ගියොත් මේ ඊටාමත් බරපතල තත්ත්වයකට පත් විය හැකි ඊටාමත්ම වැඩි ගහණයක් ඉන්න ගාස්ථානක් ඉන්නවා කියලා දැනගත්තොත් තමයි ඇත්තටම කුමිනාශකයක් වගේ උපයෝගී යුත්තේ. තවත් පුවත් රසක් මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. තවත් දේශීය පුවත් කිහිපයක් දක්වමු දැන්. අනුරාධපුර ශික්ෂණ රෝහලේ අපජලය නිසිලෙස බැහැර නොකිරීම සහ සායනික අපද්‍රව්‍ය නිසිලෙස විනාශ නොකිරීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය පිළිබඳව බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැති බවයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් අවිධිමත් ලෙස අපජලය සහ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම කලක සිට සිදුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එමෙන්ම රෝහලේ පල්දෝරු පද්ධතිය විධිමත් ලෙස නඩත්තු නොකිරීම නිසා අසල පිහිටි පොන්නාරම්කොළම වැවට රෝහලේ අපජලය ගලා යාම හේතුවෙන් අසල උද්‍යානයකටද විශාල හානියක් සිදු ඇති බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් සිදුව ඇති පරිසර හානිය පිළිබඳව ජනතාව දිගින් දිගටම ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගනිමින් පසුගියදා අනුරාධපුර මහනගර සභාවේ නාගරික කොමසාරිස් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු පිරිසක් මේ ස්ථානය නිරීක්ෂණයට ලක් කළා. මෙතනදී සියලුම දෙනා අපි තීරණය කළා මේ අවිධිමත් ලෙස බැහැර කරනු ලබන සායනික අපද්‍රව්‍යයන් ගිනි තැබීම නිසා මෙම පරිසර පද්ධතියට විශාල හානියක් සිදු වෙනවා. ඒත් එක්කලාම මේ පල්දෝරු පද්ධතිය නිසි පරිදි පිරිපහදු නොකළ ජලය පරිසරයට මුදා හැරීම නිසා මේ ප්‍රදේශයේ ඉතාම දුර්ගන්ධයක් පවතින. ඉතින් මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට ඊටම සෞඛ්‍ය තර්ජනයක් තියෙනවා. නගර මැදයෙන් මේ ඇල ගලා බලන නිසා මේ පරිසර පද්ධතිය විනාශ වෙලා නගරයේ ජනතාවගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් ඇති වෙනවා. මේ අතර මෙම සිද්ධිය පිළිබඳව රෝහල් බලධාරීන් මෙන්ම පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කළද ඔවුන් ඉදිරියේදී ඊට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් රෝහල් පරිපාලනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අනුරාධපුර මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටම කෙටියෙන් දැන්. මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු වෙදිමත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව විදේශීය ගුවන් සමාගම් 8ක නියෝජිතින් සමග බලධාරීන් සාකච්ඡා කර ඇති අතර ඔවුන් ඊයේ ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. එම ගුවන් ආයතන 8න් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට අඩුම ගානේ ගුවන් සමාගම් 4ක් විතර මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළට අගෝස්තු වලින් පස්සේ පැමිණෙයි කියලා අපි විශ්වාස කරනවා. නෙළුව සහ හිනදුම පොලිස් බල ප්‍රදේශවල නිවෙස්වලට රාත්‍රී කාලයේදී හොර රහසේ ඇතුළු වන පුද්ගල කණ්ඩායමක් සොයා පොලිස් කණ්ඩායම් 4ක් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. රත්නපුර නගරයේ ඩෙංගු මර්ධනය සඳහා රත්නපුර මහනගර සභාව සෞඛ්‍යාංශ සමග එක්ව නගරය පවිත්‍ර කිරීමේ සහ දුමායනය කිරීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරුණේ රත්නපුර මහසමන් දේවාලයේදී. මේ අතර අද සිට දින 4ක කාලයක් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේද ඩෙංගු පරීක්ෂා කිරීම සිදු කිරීමට නියමිත බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා. 4, 5, 6, 7 කියන දිනවල විශේෂයෙන්ම 4, 5 ඇඳිරි නීතිය ඒ අවස්ථාවේදී 6, 7 මේ දිනවල කොළඹ මහනගර සභාවත් පරිසර පොලිසියත් එකතුව ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් පටන් ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. සියලුම නිවාසවලට කොළඹ මහනගර සභාවේ PHI මහතුරුත් ඒ වගේම පරිසර පොලිසියත් ඒ වගේම ඝනාපද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් ඔබගේ නිවසට පැමිණෙනවා ඇති. මතුගම යටදොල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කුකුලන් කෙටවීම ස්ථානයක් මතුගම පොලිසිය විසින් වටලා පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානයේ කතරගම මහතඹේ ආර ප්‍රදේශයේ වගා කර තිබූ ගංජා හේනක් තංගල්ල කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ වටලනු ලැබුවා. උහන ගොනාගොල්ල නගරේ නවතා තිබූ කැබ් රථයක් ස්වයංක්‍රීයව දහවනය වී අසල තිබූ පාපැදි අලුත් වැඩියාකරන ස්ථානයකට කඩා වැදී තිබුණේ මේ ආකාරයෙන්. පෝද්දල ගෝනපුර ප්‍රදේශයේ දැරියන් 2 දෙනෙක් පසුගිය ඇඳිරි නීති සමයේ සිය නිවසේ තාප්පය මෙලෙස සිතුවම් කර තිබුණා. යලිත් සෝදානම කෙටි විරාමයක් ලබා ගන්නයි. ඒ පුතත් සමගින් අදට අප live at 12 තුලින් සමුගන්නවා. මම මුදිත විජේසුන්දර. මම ෆාතිමා නස්රින්. යලි හමු වෙමු live at 6:50 සමගින්. සුබ දවසක්.